අපි අද කතා කරන්න යන්නේ ඝන වස්තු වල පෘෂ්ඨික වර්ගඵලය සෙවීම කියන මාතෘකාව යටතේ. මම මෙඩිසින් එක වීඩියෝ එකක් කරලා තිබ්බා. ඊට පස්සේ මම වීඩියෝස් කරන එක නැවැත්තුවා. මොකද ඔයගොල්ලෝ ක්ලාස් පටන් ගත්තා. දැන් ආයෙත් මම පොඩි වීඩියෝස් ටිකක් කරලා දාන්න යන්නේ. මොකද ඔයගොල්ලෝ ගෙවල් වල ඉන්නේ ඒ ලෙවල් කරන අපේ ළමයි ටික. ඒ නිසා මම ආයෙත් පොඩි වීඩියෝස් ටිකක් ඔයගොල්ලන්ට උදව් වෙන්න හිතලා ආයෙ කරලා දාන්න තීරණය කරා. එතකොට ඒකෙන් මම වර්ගඵලය පෘෂ්ඨික වර්ගඵලය වෙන සීම් පිළිබඳව අපි කතා කරා. අද මම කතා කරන්නේ ඝන වස්තු වල පෘෂ්ඨික වර්ගඵලය සීම් පිළිබඳව. අපි ඊට කලින් කතා කරා තල රූප වල කොහොමද පෘෂ්ඨික වර්ගඵලය හොයන්නේ කියලා මගේ පළවෙනි ලෙසන් එකේදී කතා කරලා තියෙනවා. අද ඝන වස්තු වල පෘෂ්ඨික වර්ගඵලය හොයන විදිහ ගැන කතා කරන්න යන්නේ. ඒතර ඝන වස්තු ගත්තාම අපිට මූලික හැඩතල කීපයක් ගන්න පුළුවන්. ඉස්සර මම ඝනකය කියන එක ගන්නම්. ඝනකය කියන එක ඔයගොල්ලෝ කවුරුත් දන්නවා. සෑම පාදයකම දිග සමාන. අංශක අඩුවේ කෝණ වලින් තියෙන එකක් අපි ඝනකයක් කියලා කියනවා. එතකොට මේකේ සෑම පාදයකම දිග සමානයි. එතකොට මම මේකේ යට පෘෂ්ඨය ගත්තොත් මේ යට පෘෂ්ඨයේ පෘෂ්ඨික වර්ගඵලය ගත්තොත් වෙන පෘෂ්ඨික වර්ගඵලය. එතකොට අපි දන්නවා මෙන්න මේ යට පෘෂ්ඨය වගේම සමාන පෘෂ්ඨ තමයි 6ක් තියෙන්නේ. එහෙනම් මෙයාගේ සම්පූර්ණ පෘෂ්ඨික වර්ගඵලය මම A කියලා ගත්තොත් එතකොට එක් පෘෂ්ඨයක පෘෂ්ඨික වර්ගඵලය මට ගන්න පුළුවන් B වැඩි කිරීම B නැත්නම් L වැඩි කිරීම L මොන හතරකින් ගන්න පුළුවන්. ඒ කියන්නේ B වර්ගය නේ. B වර්ගය. එතකොට මෙන්න මේ B වැඩි කිරීම B කියන එක මෙන්න මේ වගේ පෘෂ්ඨ කීයක් වෙනවද මෙයාගේ 6ක් තියෙනවා. මට 6න් වැඩි කරොත් එනවා මේ සම්පූර්ණ රූපයේ පෘෂ්ඨික වර්ගඵලය. එහෙනම් 6යි B වර්ගය කියන එක මට හොයාගන්න පුළුවන් මෙයාගේ පෘෂ්ඨික වර්ගඵලය. රයිට්. ඒක චලක දෙයක් නෙමෙයි මම ඉතල කොට කතා කරන්නේ නැහැ. උදාහරණයක් විදිහට අපි පැත්තක දිග ගුණ කරන්න ලේසියෙන් ගමුකෝ 10යි සෙන්ටිමීටර් කියලා. 10යි සෙන්ටිමීටර් නම් මෙයාගේ පෘෂ්ඨික වර්ගඵලය හෙවුවොත් අපිට සම්පූර්ණ පෘෂ්ඨික වර්ගඵලය හොයාගන්න පුළුවන්. ඒ සමානයි. ඒතර පැත්තක දිග 10යි සෙන්ටිමීටර් ඒක වර්ග වෙන්න ඕනේ. ඒ කියන්නේ ආයෙත් 10න් වැඩි වෙන්න ඕනේ. වැඩි කිරීම 6යි. ඒතර අපිට එනවා 10 වැඩි කිරීම 10 කියන්නේ 100යි. 6න් වැඩි නම් 600යි. සෙන්ටිමීටර් වලින් වැඩි වුණාම වර්ග සෙන්ටිමීටර. මේ දෙන්නගේ පෘෂ්ඨික වර්ගඵලය හොයාගන්න පුළුවන්. ඒතර අපිට ලැබෙන සරලම ඝන රූපය ඝනකය අපිට ඝනකයේ පෘෂ්ඨික වර්ගඵලය මේ විදිහට හොයාගන්න පුළුවන්. ඊළඟ අපි ඝනකාභය කියන හැඩය හඳුනාගත්තොත් ඝනකාභයක් කියවොත් මේ වගේ කෝණ අංශක 90 මුළු තියෙන්නේ. එතකොට මේ පෘෂ්ඨ ගත්තාම පෘෂ්ඨ සමතල පැතිරි පෘෂ්ඨ තියෙන්නේ. එතකොට ඝනකාභයේ අර අපි ඉස්සල ඝනකේ ගත්තොත් මේ ධාරවල උසවල් එකිනෙකට සමානයි. ඝනකාභය ගත්තාම මේ ධාරවල දිගවල් එකිනෙකට සමාන වෙන්නේ නැහැ. එතකොට මේක ගත්තොත් අපිට සමාන පෘෂ්ඨ දෙක අඳුර ගන්න පුළුවන්. ඒ කියන්නේ සමාන පෘෂ්ඨ දෙක අඳුර ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට කිව්වොත් මෙන්න මේ ඉස්සරහා පෘෂ්ඨේ මේ පැත්තේ තියෙන පෘෂ්ඨේ වර්ගඵල සමානයි. මේ පැත්තේ පෘෂ්ඨේ පිටිපස්සේ පෘෂ්ඨේ වර්ගඵල සමානයි. උඩ පෘෂ්ඨේ යට පෘෂ්ඨේ වර්ගඵල සමානයි. එතකොට අපි මෙයා සඳහා ප්‍රකාශයක් ගන්න පුළුවන් වර්ගඵලයට සම්පූර්ණ වර්ගඵලය කියලා ගත්තොත් ඒතර උඩයි යටයි සැලකුවොත් දැන් යට පෘෂ්ඨය ගත්තොත් පළල B දිග L. එතකොට මෙයාගේ වර්ගඵලය වෙනවා B වරක් L. ඒතර ඒ වගේ පෘෂ්ඨ දෙකයි. එහෙනම් දෙකෙන් වැඩි වෙනවා. දාන්න. මේ ඉස්සරහා පෘෂ්ඨය ගත්තොත් දිග L උස H. එහෙනම් එයාගේ පෘෂ්ඨික වර්ගඵලය වෙන්නේ H වරක් L. ඒ වගේ පෘෂ්ඨ දෙකයි. දාන්න.
ඉස්සරහා පෘෂ්ඨය ගත්තොත් උස h පළල b. එහෙනම් එයාගේ පෘෂ්ඨික වර්ගඵලය h වරක් b. මේ වගේ පෘෂ්ඨ දෙකයි. එවන අපිට දෙක පොදු සාධක විදිහට ඉගෙන ගත්තොත් bl ධන hl ධන h b ට සමාන වෙනවා මෙයාගේ පෘෂ්ඨික වර්ගඵලය. අපි මේකෙත් පොඩි උදාහරණයක් හදුවොත් අපි නිකන් ගත්තොත් අපි හිතමු මෙයාගේ දිග 20යි සෙන්ටිමීටර් පළල 10යි සෙන්ටිමීටර් උස 8යි සෙන්ටිමීටර් කියලා. ඒකට අපිට පුළුවන් මෙයාගේ පෘෂ්ඨික වර්ගඵලය හොයන්න. ඒකට අපි ආදේශ කරොත් මේකට දෙවරක් b කියන්නේ 10 සෙන්ටිමීටර් L කියන්නේ 20 සෙන්ටිමීටර් H කියන්නේ 8 සෙන්ටිමීටර් L කියන්නේ 20 සෙන්ටිමීටර් H කියන්නේ මෙයාගේ උස 8 සෙන්ටිමීටර් B කියන්නේ මෙයාගේ පළල 10 සෙන්ටිමීටර්. ඉතින් අපි කියනවා ඇතුළ සුළු කරොත් දෙවරක් 10 20න් වැඩි වුණාම 200යි සෙන්ටිමීටර් වර්ග ධන 8 20න් වැඩි වුණාම 160යි සෙන්ටිමීටර් වර්ග ධන 8 10න් වැඩි වුණාම 80යි නේ 8 10න් වැඩි වුණාම 80යි සෙන්ටිමීටර් වර්ග. එතකොට මේ ටික එකතු වුණාම දෙක වැඩි කිරීම 0.0.0.6යි 8යි 4යි එකක් ඉතුරුයි 3යි 4යි 440යි සෙන්ටිමීටර් වර්ග. මේක දෙකෙන් වැඩි වුණාම අපිට එනවා 880යි සෙන්ටිමීටර් වර්ග කියනකට අපිට ඝනකාභයක් තිබ්බොත් ඔය ආකාරයෙන් හරස්කඩ වර්ගඵලය හොයාගන්න පුළුවන්. උතන මෙයාගේ තියෙන විශේෂත්වය තමයි මේ පෘෂ්ඨයට මේ පෘෂ්ඨය සමානයි, මේ පැත්ත පෘෂ්ඨයට මේ පැත්ත පිටපස පෘෂ්ඨය සමානයි, උඩ පෘෂ්ඨයට යට පෘෂ්ඨය සමානයි. එතකොට හැම වෙලෙම පෘෂ්ඨ දෙක සමාන වෙනවා. එතකොට අපිට පුළුවන්කම තියෙනවා මෙන්න මේ සූත්‍රය පාවිච්චි කරලා ඝනකාභයක පෘෂ්ඨික වර්ගඵලය හොයාගන්න. අපි ඊළඟට ප්‍රිස්මය කියන හැඩය බැලුවොත් ඝන වස්තුව ප්‍රිස්මය කියන ඝන වස්තුව සැලකුවොත් එතන මෙතන අපි ත්‍රිකෝණාකාර ප්‍රිස්මයක් ඇඳලා තියෙනවා. එතකොට ප්‍රිස්මයේ ත්‍රිකෝණාකාර ප්‍රිස්මයක් ගත්තොත් මූණක් තියෙනවා 1යි පිටිපස්ස මූණ 2යි 3යි 4යි 5යි මූණක් 5ක් තියෙනවා. එතකොට මේ මූණක් පහ අපි තලයකට අරන් ඇද්දොත් මෙන්න මේ වගේ තලයක් තියෙනවා. එතකොට මේ මූණත එහා මූණත පල්ලෙහා මූණත මේ පාද දිගින් සමාන නම් සමාන ත්‍රිකෝණාස්ත්‍ර තුනක් වෙනවා. ඒතර මේ දෙපැත්තේ තියෙන ත්‍රිකෝණ මූණක් දෙක අපිට මේ විදිහට අඳුර ගන්න පුළුවන්. ඒතර සමාන ත්‍රිකෝණ මූණක් දෙකක් තියෙනවා. ත්‍රිකෝණාස්ත්‍රාකාර මූණක් තුනක් තියෙනවා. ඒතර අපි මෙයාගේ වර්ගඵලය ගැන කතා කරොත් අපිට මේ ත්‍රිකෝණාස්ත්‍රාකාර මූණත ගැන ප්‍රශ්නයක් නැහැ. මොකද දිග වැඩි කිරීම පළල. ඒ වගේ මූණක් කීයක් තියෙනවද? තුනක් තියෙනවා. ඊළඟට අපිට මේ ත්‍රිකෝණාකාර මූණත ගැන කතා කරොත් එතකොට මේක සමපාදයි මේක b වෙනවා මේක b වෙනවා. එතකොට අපිට මෙතන හොයා ගන්න වෙනවා මෙන්න මේ ලම්බ උස. එතකොට මේක සමපාද වුණාම මේක ලම්බ කෑන්දොත් අනිවාර්යෙන් මේ පාදයට මේ පාද සමාන වෙනවා. එතකොට මම මේ ත්‍රිකෝණ ටිකක් විශාල කරලා ඇන්දොත් ඔයගොල්ලන්ට මම ඔය පැත්තට මම නම් ත්‍රිකෝණ විශාල කරලා ඇන්දොත් මේක විශාල කරලා ඇන්දොත් මෙන්න මේ වගේ ත්‍රිකෝණයක් එන්නේ. මෙන්න මෙයා h. එතකොට මේ සම්පූර්ණ දිග b. එතකොට මේ භාගයක් කියන්නේ b බෙදීම දෙකක් වෙනවා. මේක
B වෙනවා. අපි මෙන්න මේ ඍජුකෝණික ත්‍රිකෝණයට පයිතගොරස් දැම්මොත් මෙන්න මේ ඍජුකෝණික ත්‍රිකෝණයට පයිතගොරස් දැම්මොත් මට ලියන්න පුළුවන් කර්ණය වෙන්නේ B. එහෙනම් B වර්ගය සමානයි මේ පද දෙකේ වර්ගයන්ගේ එකතුව. ඒ කියන්නේ x වර්ගය ධන b බෙදීම දෙකේ වර්ගය. එතකොට b වර්ගය ඍණ මෙන්න මේ පැත්තට આવොත් b වර්ග වුණාම b වර්ගයේ දෙක වර්ග වුණාම 4යි සමානයි h වර්ගය. එතකොට මෙතන පොදු හරය විදිහට මම 4 ගත්තොත් මෙයාට එක තියෙනවා කිව්වොත් එතකොට මෙතන නම් 4යි b වර්ගය ඍණ b වර්ගය සමානයි h වර්ගය. එතකොට 4යි b වර්ගයෙන් b වර්ගයක් අඩු වුණාම 3යි b වර්ගයට 4 සමාන වෙනවා h වර්ගය. එතකොට මම වර්ගමූල දැම්මොත් මේ b වර්ගයට 4 සමානයි h වෙනවා. එතකොට මට h ට උත්තරයක් ගන්න පුළුවන්. h සමානයි මෙතන b බෙදීම් සහ ගුණ කිරීම තියෙන්නේ. එතකොට b වල වර්ගමූලය කියන්නේ b වර්ගයේ වර්ගමූලය කියන්නේ b වෙනවා. 4 වර්ගමූලය කියන්නේ 2 වෙනවා. අපිට 3ට වර්ගමූලයක් ගන්න බෑ. ඒ නිසා මම එයා මූල 3 දානවා. මූල 3යි b යට 2යි. ඔන්න h ටගයක් ආවා. මූල 3යි b යට 2යි. ඔන්න h ටගයක් ආවා. right. දැන් අපි යමු මෙයාට සූත්‍ර ගොඩනගන්න. සූත්‍ර ගොඩනගන්න. එතන මෙයාගේ හරස්කඩ වර්ගඵලය හෙව්වොත් මට හොයාගන්න පුළුවන් a සමානයි ඍජුකෝණාස්ථාකාර හැඩ තුනක් තියෙනවා. එතකොට 3යි දිග l පළල b දාන්න දෙවරක් ත්‍රිකෝණ දෙකක් තියෙනවා. ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස. මේක ගත්තොත් ආධාරකය b ලම්බ උස h. b වරක් h. ඒතකොට දෙකට දෙක කැපුණා. මට මේ වර්ගඵලය ගන්න පුළුවන්. 3යි b වරක් l ධන b වරක් h. ඔන්න එක සූත්‍රයක් ඔය විදිහට ගන්න පුළුවන්. මේකේ පොදු සාධක කියනවා b එළියට අරගෙන ලියන්න පුළුවන් නම් අපි එහෙම ලියමු. එතකොට අපි h කියන එක ඍජුව අපිට දීලා නැත්තම් ඇල උස නම් මේ ප්‍රශ්නේ දීලා තියෙන්නේ. මෙන්න මේ ප්‍රශ්නේ ඇල උස නම් දීලා තියෙන්නේ. h කියන උස දීලා තියෙන ප්‍රශ්නේ ඇල උස නම් දීලා තියෙන්නේ. අපිට ඒ වගේ වෙලාවකදී ඔය උස තුන සමාන නම් එහෙම නැත්නම් අසමාන වුණොත් ඒත් අපිට ගණනය කරලා ගන්න පුළුවන්. අපි දැන් මේ සමානයි කියලා කිව්වොත් අපිට ඇල උස නම් දීලා තියෙන්නේ. මෙන්න මෙහෙම ගන්න පුළුවන්. 3යි BL දාන්න. B වරක් H වෙනුවට දාන්න පුළුවන් මට මොකද්ද? මුල 3 බෙදීම 2යි B. එතකොට එනවා 3යි BL දාන්න. මුල 3යි B වර්ගයේ බෙදීම 2යි. එතකොට මට ප්‍රශ්නේ අගයන් දීලා තියෙන ආකාරය අනුව එක්ක මේ සූත්‍රය පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ සූත්‍රය පාවිච්චි කරන්න පුළුවන්. ඒකට අපිට අගේ දීලා තියෙන ආකාරයත් එක්ක අපිට මේ සූත්‍රය පාවිච්චි කරන්න පුළුවන්. ගොඩාක් වෙලාවට අපිට මෙන්න මේ සූත්‍රය පාවිච්චි කරන්න වෙයි. මොකද අපිට පෘෂ්ඨය දෙන්නේ මේ ධාරයේ ඇලවුස නිසා අපිට ගොඩාක් වෙලාවට මේ සූත්‍රය පාවිච්චි කරන්න වෙයි. එතකොට අපිට පුළුවන්කම තියෙන මේ සූත්‍ර දෙක එකක් පාවිච්චි කරලා පෘෂ්ඨයක පුෂ්ටික වර්ගඵලය හොයාගන්න. අපි මේකේ පොඩි උදාහරණයක් හදමු බලන්න. ඉංග්‍රීසි
ලීසි වෙන්න ගමු 20 සෙන්ටිමීටර්. අපි ගමු විදිහට දාලා පොඩි ගානක් හදමු බලන්න. right. तर අපිට මේක හදද්දී කෙලින්ම සූත්‍රයට ආදේශ කරලා හදන්න පුළුවන්. කෙලින්ම සූත්‍රයට ආදේශ කරලා හදුවොත් මේ සූත්‍රයට ආදේශ කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මූලධර්ම වලින් හදාගෙන ඉන්න පුළුවන්. මූලධර්ම වලින් හදුවොත් මම මේක මූලධර්ම වලින් හදන්නම්. ඉස්සරහ මේක නිසා h වෙනවා. h කොහොමද යන්නේ? h සමානයි දැන් මේක ගත්තොත් මම මෙම්ම ගන්නම්. මෙතන දිග කීයක් වෙනවද? 5 සෙන්ටිමීටර වෙනවා. ඒතර මම ඒකක දාන්න තු දැන් තාගේ විතරක් ආදේශ කරන්න. අතර h වෙවුවොත් මට නැත්නම් මේකට මම ප්‍රකාශයක් ලියුවොත් මේකනේ කර්ණය වෙන්නේ. මේක ලම්බ උස මේ පාදයේ මේකෙන් භාගයක් වෙන 5ක් වෙනවා. ඒතර මට ලියන්න පුළුවන් 5 වර්ගයේ ධන h වර්ගය සමානයි 10 වර්ගය. ඒතර මට ලියන්න පුළුවන් h වර්ගය සමානයි 10 වර්ගය ඍණ 5 වර්ගය. ඒතර මට ලැබෙනවා h වර්ගය සමානයි 10 වර්ගය කියන්නේ 100යි 5 වර්ගය කියන්නේ 25යි. එතකොට 75යි. එතකොට h හෙව්වොත් h සමානයි 75 වර්ගමූලය. එතකොට ඔයගොල්ලෝ මේකේ වර්ගමූල හොයන්න දන්නවා ආසන්න අලි සංඛ්‍යා අරගෙන වර්ගමූල හොයන්න පුළුවන්. නැත්නම් බෙදීමේ ක්‍රමවේදයක් මගින් වර්ගමූලය හොයන්න පුළුවන්. ඒකට මොන හරි ක්‍රමවේදයක් පාවිච්චි කරලා අපිට වර්ගමූලය හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේක මූල සංඛ්‍යාවක් විදිහට තියලා වර්ගමූලය හොයාගන්නත් පුළුවන්. මූල සංඛ්‍යාවක් විදිහට තියලා වර්ගමූලය හොයාගන්නත් පුළුවන්. එතකොට මම මේක මෙහෙම හෙව්වොත් නිකන් ඒක පහසු විදිහකට හෙව්වොත් දිගටම නිකන් මේ වගේ ක්‍රමවේද වලින් ගියොත් මෙන්න මෙහෙම. අපිට මේක ලියන්න පුළුවන් කඩලා මේක ලියන්න පුළුවන් 3 වරක් 25යි. එතකොට 25 වර්ගමූලය 3යි 25 වර්ගමූලය 5යි 3 කියන එක අපිට මූල 3යි කියලා ලියන්න පුළුවන්. එහෙනම් 25 වර්ගමූලය 5 නිසා මම මෙතනින් 5ක් එළියට ගත්තා. නැත්නම් තව විදිහකට මම මේක දෙක කිව්වොත් 3 මූල දැම්මා වැඩි කිරීම මේක මම මුල කිරීම නිසා දෙකට කඩලා දාන්න පුළුවන් මූල 25යි. එතකොට මට මේක ලියන්න පුළුවන් මූල 3 වරක් 5යි. 25 වර්ගමූලය 5යි. දැන් අපි ගත්තොත් අපි නිතර මූල 2 මූල 3 කියන අගයන් එනවනේ. දැන් මේ අගයන් ගත්තොත් අපිට මූල 3 කියන එක ගත්තොත් ආසන්න වශයෙන් 1.7යි 3ක් විතර වෙනවා. මූල 2 කියන එක ගත්තොත් ආසන්න වශයෙන් 1.4යි එකක් විතර වගේ. කෙස්ම 4යි එකක් වගේයක් එනවා. ඒතර අපිට මෙන්න මේ අගයන් ඍජුව ආදේශ කරලා මෙයාට උත්තර ගන්න පුළුවන්. ඒතර මට මේක ලියා ගන්න පුළුවන්. එහෙනම් මූල 3 කියන්නේ ආසන්න වශයෙන් 1.7යි 3ක් වැඩි කිරීම 5යි. තුන් වරක් 5 15 5 දැම්මා 5ක් ඉතුරුයි. එකක් ඉතුරුයි. 35යි 1යි 36යි 3ක් ඉතුරුයි. 5 වරක් 1 5යි 3යි 8යි.
එතකොට දශම ස්ථාන 1යි. එහෙනම් ඔන්න අපිට ආව මෙයාගේ උස. right. ලම්බ උසාව. දැන් අපිට පුළුවන් අදාළ සමීකරණයට ආදේශ කරන්න. අපිට මොකද්ද අපේ සමීකරණය? A සමානයි 3i L වරක් B ධන VH ලම්බුසට ආදේශ කරන්න යන්නේ මේකට ආදේශ කරනවා. එතකොට 3i L කියන්නේ දිග 20යි සෙන්ටිමීටර් වැඩි කිරීම, B කියන්නේ එක් පාදයක දිග ප්‍රිස්මයේ ත්‍රිකෝණාකාර පාදයක දිග 10යි සෙන්ටිමීටර් ධන B කියන්නේ එක් පාදයක දිග H කියන්නේ ලම්බ උස අපි ගත්තා 8.6යි 5යි සෙන්ටිමීටර්. ඒක අපිට මේක සුළු කරගන්න තියෙනවා. දැන් අපිට මෙයා සුළු කරගන්න තියෙනවා. අපි සුළු කරමු. 20 වරක් 10 කියන්නේ 200යි. එතකොට 200 වරක් 600යි. සෙන්ටිමීටර වර්ග. ධන. වැඩි වුණාම 86.5යි සෙන්ටිමීටර වර්ග. ඒක කරනවා වෙනවා. 686.5යි සෙන්ටිමීටර වර්ග කියලා අපිට ලැබෙනවා. එහෙනම් අපිට පුළුවන් මෙන්න මේ ආකාරයට විසඳලා ප්‍රිස්මයක පෘෂ්ඨික වර්ගඵලය හොයාගන්න. එහෙම නැත්නම් තව කෙනෙකුට අර අපි ලබාගත් සූත්‍රයට කෙලින්ම ආදේශ කරලා හදන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. මම මේ මූලික ක්‍රමවේදය පාවිච්චි කරලා මේක සුළු කරේ. මොකද මෙතනදී මම ඔයගොල්ලන්ට අදහසක් දුන්නා මේ මූල සංඛ්‍යාවක් ආපහු කොහොමද සුළු කරගන්නේ. එතකොට අපි ඒකට පහසු ක්‍රමයක් ගත්තා. මූල 3 කියන එක ආසන්න වශයෙන් 1.7 සමානයි. මූල 2 කියන එක 1.4කට සමානයි. ඒතර අපිට මූල 3 මූල 2 වගේ අධ්‍යයන නිතර යෙදෙනවා. ඒතර අපිට මෙන්න මේ සම්බන්ධතා පාවිච්චි කරනවා සුළු කරගන්න පුළුවන්. මොකද ඒතර ඔයගොල්ලන්ට කාලය ඉති කරගන්න පුළුවන් සුළු කරගන්න. එහෙම නැත්නම් තව වර්ගමූල හොයන ක්‍රම තියෙනවා. අර අල්ලි සංඛ්‍යා අරගෙන අල්ලි සංඛ්‍යා අතරමැද සංඛ්‍යා ආසන්න වශයෙන් ආදේශ කරලා අරගෙන අපිට ඉක්මනින් හොයාගන්න පුළුවන්. ඒ වගේ ක්‍රම වේද තියෙනවා. අපි එමුනම් ඊළඟ ඝන රූපයට යමු. අපි ඊළඟට බලමු පිරමීඩ් කියන හැඩය පිළිබඳව බලමු. ඒතර පිරමීඩ් ගත්තාම බිම මේ පාදම ගත්තාම නැත්නම් අපිට පතුල ගත්තාම පතුල හරි හතරැස් තියෙන පිරමීඩ් තියෙනවා. ත්‍රිකෝණාකාර තියෙන පිරමීඩ් තියෙනවා. ඒතර පතුල පංචාස්ත්‍රාකාර පිරමීඩ් වෙන්න පුළුවන්. අපිට ගොඩාක් වෙලාට හම් වෙන්නේ පතුල හරි හතරැස් නැත්නම් පතුලට සමාන්තරාස්ත්‍රයක් නෙමෙයි අපි කියොත් මොකද සමචතුරාස්ත්‍රයක් තියෙන පිරමීඩ තමයි ගොඩක් වෙලාට හම් වෙන්නේ. එතකොට අපි මෙයා ගැන බැලුවොත් මෙන්න මෙහෙම අපිට අදහසක් ගන්න පුළුවන්. එතකොට මේ එක පැත්තක දිග අපි B කියලා ගත්තොත් මෙයාගේ මේ පිරමීඩේ මෙන්න මධ්‍ය ලක්ෂයක් දිගේ තියෙන ඇලවුස. බෑවුමේ තියෙන ඇලවුස. බෑවුමේ මෙන්න මේ මධ්‍ය රේඛාව දිගේ තියෙන ඇලවුස. එහෙම නැත්නම් මට මේක මේ පැත්තට ඇඳුත් මෙන්න මෙහෙම අදින්න පුළුවන්. මෙන්න මේ ඇලවුස. මේකයි මේ පැත්තේ සමානයි. මෙන්න මේ ඇලවුස ස්ලාන්ට් හයිට් එක S කියලා අපි හඳුන්වනවා. ඔය ඇලවුස S කියලා හඳුන්වනවා. එතකොට මේ රූපය අපි ලකුණු කරොත් මෙන්න මෙහෙම එනවා. මෙන්න මෙයා තමයි B. මෙන්න මේ ඇලවුස කියන්නේ මෙන්න මෙතන මේ ලැබෙන දැන් පිරමීඩේ මේ කෑලි හතර පෙරලපුවාම මෙන්න මේ ලැබෙන උස තමයි ඇලවුස වෙන්නේ. එතකොට අපිට පුළුවන් මෙන්න මේ රූපේ ශේෂ්ඨඵලය හොයන්න පුළුවන් නම් මේ රූපය අකුලපුවම පිරමීඩ් එකට සමාන වෙනවා. එවනම් අපි බලමු කොහොමද මේ පිරමීඩයේ වර්ගඵලය
ගණනය කරන්න කියලා. ඒතර අපිට පුළුවන් මේ විදිහට පිරමීඩ් එකේ වර්ගඵලය ගණනය කරගන්න. ඒතර මෙයාගේ සම්පූර්ණ වර්ගඵලය a කියලා ගත්තොත් පාදමක් එනවා සමචතුරස්‍රාකාරයි. එතකොට මෙයාගේ වර්ගඵලය b වර්ගය. ධන ත්‍රිකෝණ කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4ක් තියෙනවා. සමාන ත්‍රිකෝණ 4ක් තියෙනවා. එහෙනම් මම මේක වැඩි කරනවා 4ෙන්. එතකොට 4ෙන් වැඩි කරලා එක ත්‍රිකෝණයක වර්ගඵලය කියන්නේ භාගයයි ආධාරකය b ලම්බ උස s ස්ලාන්ට් හයිට් එක. බෑන්ඩ් එක කැපෙනවා 2යි. ඒතර අපිට වර්ගඵලය වෙන්නවා b වර්ගය ධන 2යි bs කියන සමීකරණය දාලා අපිට පුළුවන්කම තියෙනවා මෙයාගේ හරස්කඩ වර්ගඵලය හොයන්න. ඊළඟට අපි බැලුවොත් සමහර පිරමීඩ් ගැටලු අපිට දෙද්දී මෙන්න මේ ඇල උස දෙන්නේ ඇල උස දුන්නොත් කිසි ප්‍රශ්නයක් නෑ අපිට කෙලිම හොයාගන්න පුළුවන්. අපි උදාහරණයක් හදලිමුකෝ නේද? ඇල උසයි මේ පාදමයි දුන්නොත් අපිට කිසි ප්‍රශ්නයක් නෑ හොයාගන්න පුළුවන්. අපි හිතමු මෙයාගේ ඇල උස 15 සෙන්ටිමීටර් පාදම 10 සෙන්ටිමීටර් කීකම්නේ 10 සෙන්ටිමීටර් මම මේ සුළු කරන් ලේසි සංඛ්‍යා ගන්න. අපිට වර්ගඵලය හොයන්න කිව්වොත් අපිට පුළුවන් මෙයාට කෙලින්ම ආදේශ කරන්න පිරමීඩේ වර්ගඵලය වෙනවා a සමානයි පාදම b 10යි. එහෙනම් 10 වර්ගය ධන දෙවරක් b කියන්නේ පාදමේ දිග 10 සෙන්ටිමීටර් s කියන්නේ ඇල උස 15 සෙන්ටිමීටර්. ඒතර අපිට එනවා මෙතන ci වර්ග සෙන්ටිමීටර් ධන 20යි 20 15න් වැඩි කරපම 3ci වර්ග සෙන්ටිමීටර්. ඒතර අපිට සම්පූර්ණ රූපේ පෘෂ්ඨික වර්ගඵලය එනවා 400යි වර්ග සෙන්ටිමීටර් කියලා කියනවා සම්පූර්ණ පෘෂ්ඨයේ පෘෂ්ඨික වර්ගඵලය. ඒකට අපිට ඉතාමත්ම පහසුයි පාදමක දිග සහ මෙයාගේ ස්ලාන්ට් හයිට් එක ඇල උස දීලා තිබ්බොත් හොයාගන්න. එහෙම නැතුව සමහර අවස්ථාවලදී අපිට මෙන්න මේ වගේ අවස්ථාවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපිට ස්ලාන්ට් හයිට් එක දෙන්නේ නැහැ. පිරමීඩ් එකේ උස දෙනවා. පිරමීඩ් එකේ උස කියන්නේ මෙන්න මෙයාගේ මැද ඉඳන් මෙන්න මෙතන සෙන්ටර් එකට තියෙන උස. මෙන්න මේ උස. ඒතර මේ උස දෙනවා. මෙන්න මේ h. ඒතර පිරමීඩ් එකේ ඔය උස දුන්නාම අපිට සිද්ධ වෙනවා මෙන්න මේ උස හොයාගන්න. දැන් කොහොමද හොයාගන්නේ? අපිට h දුන්නොත් s හොයන්නේ කොහොමද? h දුන්නොත් s හොයන්න පුළුවන්. මෙන්න මේ දිග. දැන් මේ අධික කරොත් මේ කේන්ද්‍රය හරහානේ යන්නේ. මෙයාගේ මධ්‍ය ලක්ෂණ. ඒතර මෙන්න මේ රේඛාවේ දිගට මේ රේඛාවේ දිග සමානයි. එහෙනම් මැද කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණය මෙතන ත්‍රිකෝණික ත්‍රිකෝණයක් එන්නේ. මෙන්න මේ දුර වෙනවා කොච්චරද? b බෙදීම 2ක්. මෙයා h වෙනවා. ඒතර මේ s හොයාගන්න පුළුවන් මට පයිතගරස් වෙනවා මෙතෙන්ට. s වර්ගය සමානයි මේ පාදයේ දිග කියන්නේ b බෙදීම 2යි. b බෙදීම 2 වර්ගය ධන h වර්ගය. එහෙමනම් මට ලියන්න පුළුවන් s සමානයි b වර්ගය යට 4යි ධන h වර්ගය වර්ගමූලය. අපිට
අපිට මේකෙන් හොයාගන්න පුළුවන් S මේක තව ටිකක් ලස්සන සුළු කරනවා නම් තව සුළු කිරීම කරලා ගන්න පුළුවන් මෙන්න මෙහෙම S සමානයි මේකේ පොදු හරය 4යි කියලා ගත්තොත් මෙතන b වර්ගය ධන මෙතන එනවා 4යි h වර්ගය. එතකොට 4 වර්ගමූලයෙන් මට එළියට ගන්න පුළුවන් 2යි කියලා. එතකොට භාගයයි නැත්නම් උඩ වර්ගමූලෙ තිබ්බොත් යට b වර්ග ධන 4h නේ. 4යි h වල වර්ගයේ බෙදීම 2යි කියලා තියන්න පුළුවන්. අපිට මොකක් හරි කමක් නැහැ. මොන වගේ ක්‍රමවේදයක් දාලා අපිට පුළුවන්කම තියෙනවා මෙයාගේ ඇල උස හොයාගන්න. අපි මේකෙන උදාහරණයක් හදමු. මේකෙන උදාහරණයක් හදමු. උදාහරණයක් බලමු. අපි මේකට ගමු මෙහෙම එකක්. මේ පාදමේ එක් පැත්තක දිග 12 cm ඍජු උස 8 cm පිරමීඩයක් තියෙනවා. අපිට මේකේ පෘෂ්ඨික වර්ගඵලය හොයන්න තියෙනවා. මේකේ පෘෂ්ඨික වර්ගඵලය හොයන්න. අපි බලමු කොහොමද වැඩේට එන්නේ කියලා. මොකද කරන්නේ? ඉස්සරම අපි හොයාගන්න ඕනේ ඇල උස. ඉස්සරම ඇල උස හොයාගන්න. එතකොට මේකේ සංඛ්‍යා දීලා තියෙනවා. ඒතර අපි සංඛ්‍යා වලින් යන්නත් පුළුවන්. එතකොට මේ පාදයක දිග 12 cm නම් මේකෙන් භාගයක්. ඒ කියන්නේ මෙන්න මේ දිග කොච්චරක් වෙනවද? මෙන්න මේ දිග 6යි cm වෙනවා. මේ උස දීලා තියෙනවා ඍජු උස 8යි cm. එහෙනම් මට ස්ලාන්ට් හයිට් එක S හොයාගන්න පුළුවන්. S වර්ගය සමානයි b බෙදීම 2 වර්ගය ධන සමීකරණ h වර්ගය. එතකොට අපි ගත්තොත් b දීලා තියෙනවා 12යි 12 බෙදීම 2 වර්ගය පාදම 12යි නේ පාදම 12යි වර්ගය h කියන්නේ 8යි. එතකොට 12 දෙකෙන් බෙදුනාම 6 වර්ගය ධන 8 වර්ගය. 6 වර්ගය කියන්නේ 36යි. 8 වර්ගය කියන්නේ 64යි. එතකොට අපිට එනවා S වර්ගය සමාන 64යි 31 එකතු කරපුවම 100යි. එහෙනම් S සමානයි වර්ගමූල 100යි. වර්ගමූල 100 කියන්නේ කීයද? 10යි. එහෙනම් ස්ලාන්ට් හයිට් එක එනවා මෙයාගේ කොච්චරක් එනවද මට? 10 cm කියලා ස්ලාන්ට් හයිට් එක ඇල උස. එහෙමනම් අපි පෘෂ්ඨික වර්ගඵලය හෙව්වොත් මේකේ පෘෂ්ඨික වර්ගඵලය හෙව්වොත් අපිට පෘෂ්ඨික වර්ගඵලය මේ විදිහට හොයාගන්න පුළුවන්. එතකොට මෙයාගේ පතුල ගත්තොත් 12 cm වැඩි කිරීම 12 cm පතුල. ධන 4 වරක් මූලික සූත්‍රයේ භාගයයි පතුල වෙනවා 12 cm වැඩි කිරීම ඇල උස හොයාගත්තා 10 cm. මම මේ මූලික සූත්‍රෙම ගියා. එතකොට මෙතන එනවා මට 144 cm වර්ග. එතන මෙතන සුදු කරත් වෙනවා කැප් වෙනවා 2යි. එතකොට 120යි 2යි 240යි
සෙන්ටිමීටර් වර්ග. එතකොට අපිට එකතු කරපුවාම වෙනවා 4යි 8යි 3යි සෙන්ටිමීටර් වර්ග. 384යි වර්ග සෙන්ටිමීටර් කියන ප්‍රමාණයක් අපිට ලැබෙනවා. එහෙමනම් අපිට පිරමීඩ් එකක් දුන්නා. මෙන්න මේ ක්‍රමවේද දෙක පාවිච්චි කරලා ඕනෑම පිරමීඩ් එකක අපිට හොයා ගන්න පුළුවන් පෘෂ්ඨික වර්ගඵල. එකක් තමයි ඔයගොල්ලන්ට පාදමේ දිග සහ ඇල උස දෙන්න පුළුවන්. එහෙම දුන්නොත් ඉතාමත්ම ලේසි. කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට ඉතාමත්ම පහසුවෙන් වැඩේ කරගන්න පුළුවන්. එහෙම නැත්නම් පාදමේ දිග සහ පිරමීඩයේ උස දෙන්න ඕන. එහෙම දුන්නොත් අපි මෙන්න මේ ඍජු කෝණික ත්‍රිකෝණයට පයිතගොරස් සම්බන්ධතාවය යොදලා ඉස්සරහම මොකද කරන්නේ? ඇල උස හොයාගන්නවා. ඇල උස හොයාගෙන ඉවර වෙලා අපිට පුළුවන් මූලික සම්බන්ධතාවයට ආදේශ කරන්න. එහෙම නැත්නම් ප්‍රමූල ධර්ම, ඒ කියන්නේ මූල ධර්මයේ යට තියෙන්නේ හරි හතරස් නැත්නම් සමචතුරස්‍රාකාර රූපයක්, ඊට ත්‍රිකෝණාකාර රූප හතරක් තියෙනවා කියලා මේ විදිහට ප්‍රමූල ධර්මයට ආදේශ කරලා ප්‍රමූල ධර්මයෙන් සුළු කරලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ඔප්පු කරගත්ත සූත්‍රය පාවිච්චි කරන්න පුළුවන්. ක්‍රම දෙකකින් කැමති එකට ගිහිල්ලා ගොඩ විසඳ ගන්න පුළුවන්කම තියෙනවා. එතන මූලිකම දේ තමයි අපිට අවබෝධයක් තියෙන්න ඕනේ මේකේ ඇල උස දීලා තියෙන්නේ. එහෙම නැත්නම් පිරමීඩ් එකේ ඍජු උස දීලා තියෙන්නේ කියලා. ඒතර ගොඩක් කට්ටිය වරද්දාගන්නේ ඔන්න ඔතනයි. ඇල උසද ඍජු උසද කියන එක අපිට අඳුර ගන්න බැරි නෝත් ප්‍රශ්නයක් තියෙනවා. ඔක අපි හරියට අඳුරගත්තොත් මොකක් හරි ක්‍රමවේදයක් යොදලා අපිට පුළුවන්කම තියෙනවා එතනින් එහාට යන්න. රයිට්. එතන අපිට ගොඩක් වෙලාවට ත්‍රිකෝණාකාර සහ සමචතුරස්‍රාකාර ඍජුකෝණාස්ත්‍රාකාර හැඩ ලැබෙන රූප තියෙන මෙන්න මේ රූප. එතන මෙන්න මේ රූප ටික පාවිච්චි කරලා අපිට පුළුවන් වර්ගඵල හොයන්න. මම දැන් සංයුක්ත රූපයක් මෙන්න මේ හැඩ වලින් එන සංයුක්ත රූපයක වර්ගඵලය හොයමු. කොහොමද ඉවරලා අපි ඉස්සරහට යමු ඊළඟට සිලින්ඩර් වගේ වට යමු. රයිට්. රයිට්. අපිට මෙන්න මේ වගේ සංයුක්ත වස්තුවක් ලැබිලා තියෙනවා. පෘෂ්ඨික වර්ගඵලය හොයන්න සංයුක්ත වස්තුවක්. දැන් මේකේ මේ වස්තුව බැලුවොත් අපිට ඉස්සර පෘෂ්ඨ ටික අඳුන ගන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට මේක අපිට හරි හතරස් කුට්ටියක් තියෙන්නේ. ඒතර පතුලක් තියෙනවා 32යි 32. ඊට පස්සේ මේකේ තියෙනවා පැති හතරක්. ඊට පස්සේ මේ ත්‍රිකෝණාකාර පැති හතරක් තියෙනවා. ඒතර අපිට මෙන්න මේ මූලික ක්‍රමවේදේ පාවිච්චි කරලා තමයි අපිට යන්න වෙන්නේ. ඒතර මෙයාගේ දීලා තියෙන්නේ මෙතන මෙතෙන් උස දීලා තියෙනවා. මෙතන ප්‍රිස්මයේ මුදුන් උස දීලා තියෙනවා. එහෙමනම් අපිට මේ ත්‍රිකෝණයේ ඇල උස තමයි හොයාගන්න වෙන්නේ. ඉස්සරම ස්ලාන්ට් හයිට් එක හොයාගන්න ඕනේ. ස්ලාන්ට් හයිට් එක හොයාගන්න. ඒත් ස්ලාන්ට් හයිට් එක හොයාගන්න අපි මේක බැලුවොත් මෙන්න මේ වගේ නිර්මාණයකට අපිට යන්න වෙනවා. ඒකට මැද මෙතන නම් උදාහරණයක් අපිට ඒත් ස්ලාන්ට් හයිට් එක හොයාගන්න වෙනවා මෙන්න මෙහෙම. මේ S ඉතින් අපිට S හොයාගන්න පුළුවන් මෙහෙම. එතකොට මේ 32 නම් මේ කොටස 16ක් වෙනවනේ. එතකොට මෙතන 25යි මෙතන 37යි නම් මෙන්න මේ උස කොච්චරක් වෙනවද? 37න් 25ක් අඩු කරපුවාම 12ක් වෙනවා. එතකොට දැන් අපි ඉස්සරම S හොයාගන්න වෙනවා. අපි S හොයමු. එතකොට පයිතගොරස් දැම්මොත් මෙතන තියෙන ඍජු කෝණික ත්‍රිකෝණයට S වර්ගය සමානයි 16 වර්ගය ධන 12 වර්ගය 16 වර්ගය 256යි ධන 12 වර්ගය 144යි. එකතු කරපුවාම වෙනවා 400යි. එහෙනම් S සමානයි වර්ගමූල 400යි. 400 වර්ගමූලය කියන්නේ 20යි සෙන්ටිමීටර. එහෙනම් ඔන්න ඇල උසාව වඩ 20යි සෙන්ටිමීටර. දැන් ගියම නම් මම මේ සංයුක්ත රූපයට ඇල උස හොයාගත්තා. දැන් ඊළඟට මට පුළුවන් මේ සංයුක්ත රූපයට යොදන්න පෘෂ්ඨික වර්ගඵලය. එතකොට පෘෂ්ඨ ගත්තොත් පතුල මම A පතුල මේකේ පතුලක් තියෙනවා 32යි 32. කොච්චරක් තියෙනවද? 32යි සෙන්ටිමීටර් වැඩි කිරීම 32යි සෙන්ටිමීටර්. පතුල 32යි 32යි. ඒතර පතුල. ඒතර මේ පැති
සාගුණ සම පැති හතරක් තියෙනවා. එතකොට මේ පැත්තක දිග 32යි උස 25යි. එහෙනම් ඒ වගේ පැති කීයක් තියෙනවද? හතරක් තියෙනවා. හතරෙන් වැඩි කරා උස තියෙනවා 25යි සෙන්ටිමීටර්. පැත්තක දිග තියෙනවා 32යි සෙන්ටිමීටර්. දාන්න. එතකොට ත්‍රිකෝණ හතර පැත්තට හතරක් තියෙනවා. එහෙනම් හතරක් තියෙන නිසා හතරෙන් වැඩි කරා ත්‍රිකෝණයක් කියන්නේ භාගයයි ආධාරකය. ආධාරකයේ මේ පැත්තේ තියෙන පාදය. කොච්චරක් තියෙනවද? 32යි නේද? මේ පාදයේ දිග මෙන්න මේ පාදයේ දිගට සමානයි. එහෙනම් ආධාරකය 32යි. වැඩි කිරීම. ලම්බ උස. ලම්බ උස කියන්නේ මොකද්ද? මෙයාගෙන ඇල උස. ලම්බ උස කියන්නේ ඇල උස. ඒ කියන්නේ මෙතෙන්ට මේ ත්‍රිකෝණයට ලම්බ උසනේ. අපි හොයාගත්තනේ ලම්බ උස කියන්නේ ඇල උස. ඇල උස හොයාගත්තා 20යි සෙන්ටිමීටර්. දැන් අපිට සුළු කරන්න තියෙනවා. 32 වරක් 32. ඊගත්තොත් 32යි 32යි. දෙවරක් දෙක 4යි 6යි. තුන් වරක් දෙක 6යි 9යි 4යි 2යි 10යි 1024. පස්සේ 10. 25 වරක් 4 100යි 100න් වැඩි වෙනවා කියන්නේ බිංදු දෙකක් අගට එනවා සෙන්ටිමීටර් වර්ග. දාන්න. දෙවරක් දෙක 4යි 4 4න් ඊට පස්සේ අපි 32 වැඩි කරොත් 4 වරක් දෙක 8යි 4 වරක් 3 12යි බිංදුවක් ඉතුරුයි. ඒකට අපි මේ ටික එකතු කරොත් එනවා 4යි බිංදුවයි බිංදුවයි කියන්නේ 4යි 2යි බිංදුවයි 8යි කියන්නේ 10න් බිංදුව දැම්මා 1යි 3යි 5යි 1යි 3යි 4යි. එහෙනම් අපිට 4504යි වර්ග සෙන්ටිමීටර් කියලා උත්තරයක් එනවා. එවනම් අපිට මෙන්න මේ එක් හැඩතලය විග්‍රහ කරගන්න පුළුවන් නම් ඕනෑම සංයුක්ත වස්තුවක පෘෂ්ඨික වර්ගඵල හොයන්න පුළුවන්. ඇත්තටම අන්තිමට ගිහිල්ලා තියෙන්නේ අපි මේ හැඩතලය විග්‍රහ කරගෙන ඒ හැඩතලය දිගහැර ගන්නවා තලාකාර රූපයකට. ඊට පස්සේ අපි මොකද කරේ? මේ තලාකාර රූපේ මේ හැදිලා තියෙන විකසනය කරලා ගත්ත තලාකාර රූපේ වර්ගඵලය තමයි හොයලා තියෙන්නේ. ඒතර මෙන්න මේ මූල ධර්මය තමයි අපි පාවිච්චි කරන්නේ ඕනෑම සංයුක්ත වස්තුවක පෘෂ්ඨික වර්ගඵලය හොයන්න. ඒතර මේක ඔයගොල්ලන්ට තාක්ෂණ වේද සඳහා විද්‍යාව කියන විෂයට ඕන වෙනවා. ඊට අමතරව ඉංජිනේරු තාක්ෂණ වේදයට ගිහින් ඉංජිනේරු තාක්ෂණ වේදයට ගියොත් අපි හිතමු මොනවා හරි හැඩතලයක් හදන්න උනා කියලා. ඒතර ඒ හදන හැඩතලේ පෘෂ්ඨ ටික හදා ගන්න. පෘෂ්ඨ වර්ගඵල හදා ගන්න ඕන. ඒකට මේ සූත්‍ර ටික ඕන වෙනවා. ඒතර මේක අවස්ථා දෙකකදී ඕන වෙනවා. අපිට තාක්ෂණ වේදේ සඳහා විද්‍යාවේදී ඕන වෙනවා. ඉංජිනේරු තාක්ෂණ වේදේදී ඕන වෙනවා. පෘෂ්ඨික වර්ගඵලය කියන්නේ. ඒ නිසා මේක ඉතාමත් වැදගත් පාඩමක්. අපි මේක ගණන් ටිකක් ඉස්සරහදී වැඩිපුර ටියුට්ටයක් විදිහට හදමු. දැනට මම මේ මූලික સિદ્ધාන්ත කරුණු ටික තමයි කතා කරගෙන යන්නේ. එතකොට අපි ගණන් ටිකක් හදමු ටියුට්ටයක් විදිහට. රයිට්. එතකොට ඔයගොල්ලන්ට මාව මොනවාරි සම්බන්ධ කරගන්න ඕනොත් සම්බන්ධ කරගන්න පුළුවන් 0.71 22යි 155යි 41 කියන දුරකථනයෙන් සම්බන්ධ කරගන්න උනොත් සම්බන්ධ කරගන්න පුළුවන්. අවශ්‍ය දෙයක් අහගන්න දැනගන්න. සමහරට කෝල් ගන්න ටිකක් අමාරුයි. මොකද මාත්‍ය කාර්යබහුලයි. නමුත් දෙපාරක් තුන්පාරක් කතා කරලා අත්‍යවශ්‍ය කාරණයක් කතා කරන්න නිකන් කතා කරන්න එපා. අත්‍යවශ්‍ය කාරණයක් වුණත් කතා කරලා මේ ඕන දෙයක් දැනගන්න තියෙන ප්‍රශ්නයක් නෑ. රයිට්. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට මේකට මැසේජ් එකක් දාලා දැනගන්නත් පුළුවන් 0.77යි 0.53යි 52යි 95 කියන එකට WhatsApp message එකක් දාන්න. WhatsApp message එකක් දාලා ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් ගැටලුවක් තියෙනවා නම් දාන්න. මට හදලා ආය WhatsApp කරන්න පුළුවන්. ගැටලුවක් නැහැ මොකද ඔක්කොම කරලා දෙන්න පුළුවන්. එහෙම මොකද ගැටලු තියෙනවා ඔයගොල්ලෝ සාකච්ඡා කරගෙන මේ පාඩම ඉස්සරහට ගෙනියන්න. රයිට්. අපි ඉස්සරහදී බලමු මේ ක්ලාස්රූම් එකක් වයි කරලා ඔයගොල්ලොත් එක්ක සම්මුඛව ගනුදෙනු කරලා ගණන් ක්‍රමයේ දෙකට යන්න බලමු. දැන්ට මේ ලෙසන්ස් ටික බලලා යම් අවබෝධයක් ගන්න ඔයගොල්ලන්ට විශේෂයට මම කොහොමත්
තාමත් ඉක්මන ලෙසන්ස් ටිකක් දාන්න තව ඉස්සරහට යන්න. ඒතර ඒ ලෙසන්ස් ටික බලාගෙන යන්න මම හිතන්නේ ඔයගොල්ලන්ට යම් අත්කලක් වෙයි මේකේ. right. එහෙමනම් මම දැනට මේ ඒකකය මෙතනින් ඉවර කරනවා. මේත් එක්කලම මම අලුත් වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා. අලුත් වීඩියෝ එකක් අපිට සිලින්ඩර ගෝල පෘෂ්ඨ සඳහා වක්‍ර පෘෂ්ඨ. ඒ කියන්නේ සිලින්ඩරයක් ගෝලයක් ඝන ගෝලයක් අර්ධ ගෝලයක් වගේ පෘෂ්ඨික ශ්‍රේෂ්ඨ ඵලය හොයන්න පුළුවන් කියන එක පිළිබඳව අපි ඊළඟ ලෙසන් එකකින් කතා කරමු.